අපි බලමු සෑම ස්ට්‍රින්ග් එකක් ඔස්සේම නෝට් පිහිටන ආකාරය. E ෆස්ට් එකේදී යටම ස්ට්‍රින්ග් එක E. පළවෙනි ෆ්‍රෙට් එක F නෝට් එකක් එන්නේ. තුන්වෙනි ෆ්‍රෙට් එක G. පස්වෙනි ෆ්‍රෙට් එක A. හත්වෙනි ෆ්‍රෙට් එක B. අටවෙනි ෆ්‍රෙට් එක C. දහවෙනි ෆ්‍රෙට් එක D. 12 වෙනි ෆ්‍රෙට් එක E නෝට් එක. ඒ කියන්නේ ඕපන් ස්ට්‍රින්ග් එකේ තියෙන නෝට් එකම අපිට හයි නෝට් එකක් ගන්න පුළුවන් 12 වෙනි ෆ්‍රෙට් එකේ. සෑම ස්ට්‍රින්ග් එකක මෙහෙමයි. ෆ්‍රෙට්ස් ටික එන විදිහ බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ෆ්‍රෙට් මාක්ස් දාලා තියෙන ආකාරයත් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. තුන්වෙනි ෆ්‍රෙට් එකේ ෆ්‍රෙට් මාර්ක් එකක් තියෙනවා. පස්වෙනි ෆ්‍රෙට් එකේ ෆ්‍රෙට් මාර්ක් එකක් තියෙනවා. හත්වෙනි ෆ්‍රෙට් එකේ ෆ්‍රෙට් මාර්ක් එකක් තියෙනවා. නවවෙනි ෆ්‍රෙට් එකේ ෆ්‍රෙට් මාර්ක් එකක් තියෙනවා. 12 වෙනි ෆ්‍රෙට් එකේ ඩබල් ඩොට් තියෙනවා. විශේෂ එක්කෝ විශේෂ ලක්ෂණයක් පිටන්න පුළුවන්. දෙවෙනි ස්ට්‍රින්ග් එකේ නෝට්ස් පිටන ආකාරය බලමු. B C පළවෙනි ෆ්‍රෙට් එක, තුන්වෙනි ෆ්‍රෙට් එක D, පස්වෙනි ෆ්‍රෙට් එක E, හයවෙනි ෆ්‍රෙට් එක F, අටවෙනි ෆ්‍රෙට් එක G, දහවෙනි ෆ්‍රෙට් එක A, 12 වෙනි ෆ්‍රෙට් එක B, ඕපන් ස්ට්‍රින්ග් එක B, 12 වෙනි එක B. G ස්ට්‍රින්ග් එක තර්ඩ් ස්ට්‍රින්ග් එක බලමු. G දෙවෙනි ෆ්‍රෙට් එක A, හතරවෙනි ෆ්‍රෙට් එක B, පස්වෙනි ෆ්‍රෙට් එක C, හත්වෙනි ෆ්‍රෙට් එක D, නවවෙනි ෆ්‍රෙට් එක E, දහවෙනි ෆ්‍රෙට් එක F, 12 වෙනි ෆ්‍රෙට් එක නැවත G නෝට් එකකට. හතරවෙනි ස්ට්‍රින්ග් එක D නෝට් එකක්. දෙවෙනි ෆ්‍රෙට් එක E, තුන්වෙනි ෆ්‍රෙට් එක F, පස්වෙනි ෆ්‍රෙට් එක G, හත්වෙනි ෆ්‍රෙට් එක A, නවවෙනි ෆ්‍රෙට් එක B, දහවෙනි ෆ්‍රෙට් එක C, 12 වෙනි ෆ්‍රෙට් එක D, පස්වෙනි ෆ්‍රෙට් එක A නෝට් එකක්. දෙවෙනි ෆ්‍රෙට් එක B, තුන්වෙනි ෆ්‍රෙට් එක C, පස්වෙනි ෆ්‍රෙට් එක D, හත්වෙනි ෆ්‍රෙට් එක E, අටවෙනි ෆ්‍රෙට් එක F, දහවෙනි ෆ්‍රෙට් එක G, 12 වෙනි ෆ්‍රෙට් එක A. ඕඩම් ස්ට්‍රින්ග් එක හයවෙනි ස්ට්‍රින්ග් එක ෆස්ට් එකේ විදිහටම තමයි හයවෙනි ස්ට්‍රින්ග් එකේ නෝට් පිහිටන්නේ. E ෆස්ට් එකේ E, හයවෙනි ස්ට්‍රින්ග් එකේ E ඕපන් එක. පළවෙනි ෆ්‍රෙට් එකේ හයවෙනි එකේ F, තුන්වෙනි ෆ්‍රෙට් එක E ෆස්ට් එක G, E සික්ස්ත් එක G, සේම් නෝට් හැමතිස්සෙම පිළිතුරන A, B, C, D, E. උඩම ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එක F. එතකොට එක ස්ට්‍රින්ග් එකක් හැර ඒ කියන්නේ D ස්ට්‍රින්ග් එක. යට ඉඳන් ගත්තම හතරවෙනි ස්ට්‍රින්ග් එක D එකේ තුන්වෙනි 1 2 3 තුන්වෙනි ෆ්‍රෙට් එක. සේම් නෝට් තියෙන. එන ඔක්ටේව් එක වෙනස් වෙනවා. F ඒකේ හයි නෝට් එක තමයි එතන තියෙන්නේ. F G A B C D E
ඊළඟ ස්ට්‍රින්ග් එකත් එහෙමයි. අපි B note එකෙන් පටන් ගත්තොත් B මෙතන G ස්ට්‍රින්ග් එකේ හතරවෙනි ෆ්‍රෙට් එක. මෙතන දෙවෙනි ෆ්‍රෙට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකේ third ස්ට්‍රින්ග් එකේ හතරවෙනි ෆ්‍රෙට් එක. B note එක C D E F G A. එතකොට ඊළඟ ස්ට්‍රින්ග් එක එද්දී පොඩ්ඩක් වෙනස් වෙනවා මේ විදිහට. يعني හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක E note එකක් තිබුණේ. ඒකත් එක්ක එකක් හැර ඊළඟ ස්ට්‍රින්ග් එකට ඇදී يعني B ස්ට්‍රින්ග් එකට එද්දී ඒක පස්වෙනි ෆ්‍රෙට් එකේ තමයි E note එක පිටන්නේ. මෙතන F මෙතන G මෙතන A මෙතන B මෙතන C ඊළඟ ස්ට්‍රින්ග් එකත් ඒ ආකාරයෙන්මයි. A B B C D E F G ඒ විදිහට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම මේක පළවෙනි ෆ්‍රෙට් එක උඩම ස්ට්‍රින්ග් එක F ඊට පස්සේ හතරවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක F දෙවෙනි ස්ට්‍රින්ග් එකේ හයවෙනි ෆ්‍රෙට් එක F. ඒ දුර ප්‍රමාණවත් මේ විදිහටම තියෙනවා. A note B C D E ඒ වගේම පස්වෙනි ස්ට්‍රින්ග් එකත් ඒ විදිහටම ගන්න පුළුවන්. B C D E F G A. ඒ වගේම F note මම කිව්වා යටම ස්ට්‍රින්ග් එකෙත් උඩම ස්ට්‍රින්ග් එකෙත් පිටන්නේ සේම්. ඒ කියන්නේ එකම ආකාරයකට තමයි නෝට් එක පිටන්නේ. E F G A B C D E. එතකොට අපිට පුළුවන් මෙහෙමත් මේක තේරුම් ගන්න. උඩම ස්ට්‍රින්ග් එකේ හයවෙනි ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එක F. හතරවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක F. පළවෙනි ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එකත් F. එතකොට F note මයි මේ F එකේ හයි නෝට් එක මේ F එකේ හයි නෝට් එක මේ G note එකත් ඒ විදිහට. A note එකත් එහෙමයි. B note එකත් එහෙමයි. D E F G A B C D E. ෆ්ලැට් ෂාප් නෝට්ස් පිළිබඳව ඔයාලට අවබෝධය ඇති කියලා මම විශ්වාස කරනවා. පළවෙනි ස්ට්‍රින්ග් එක අපි බලමු. ඕපන් එක E පළවෙනි ෆ්‍රෙට් එක F ඊළඟට F එක ආසන්නයේම ඉස්සරහා තියෙන ෆ්‍රෙට් එක F ෂාප් එක F දෙවෙනි ෆ්‍රෙට් එක F ෂාප් ඊට පස්සේ අපිට හම්බ වෙනවා G note එක
G note එකෙන් ආපස්සට තියෙන නිසා ඒකට අපි කියනවා G flat. එතකොට පළවෙනි string එකේ දෙවෙනි fret එක අපි නම් දෙකක් දෙන්න පුළුවන් F sharp එහෙම නැත්නම් G flat. E F sharp එහෙම නැත්නම් G flat G. මෙතන එතකොට G sharp. ඊළඟට හම්බ වෙනවා A. A එකෙන් පිටිපස්සේ ඉන්න නිසා අපිට කියන්න පුළුවන් A flat කියලා. A sharp B C C sharp D D sharp E E එකෙන් පිටිපස්සේ තියෙන නිසා E flat D D flat C C sharp කියන එකටම C sharp D D flat. ඒ විදිහට මේ සෑම ස්ට්‍රින්ග් එකකම නෝට් ටික ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම 12 වෙනි ෆ්‍රෙට් එකට එනකම් අපි නෝට් ටික හඳුනාගත්තා. ඕපන් ස්ට්‍රින්ග් වල තියෙන නෝට් ටිකම 12 වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා. ඒතකොට මෙතනින් එහාට ඒ කියන්නේ 13 වෙනි ෆ්‍රෙට් එක 14 15 16 17 18 19 20 21 22 23 24 දැන් මේක ෆ්‍රෙට් 24 ගිටාර එකක්. එතකොට මේ ටික තේරුම් ගන්න ආකාරය ඔයාලා හරියට හිතන්න මෙතන නට් පොසිෂන් එක වගේ. ඒ කියන්නේ ඕපන් ස්ට්‍රින්ග් වලින් නැවත පටන් ගත්තා හා සමානයි. එහෙම මෙතන නට් පොසිෂන් එක විදිහට ගත්තොත් මේක පළවෙනි ෆ්‍රෙට් එක වෙන්නේ. දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි ෆ්‍රෙට් එක. ඔයාලට පේනවා මෙතන පොසිෂන් මාක් එක. ෆ්‍රෙට් මාක් එක තියෙනවා. 1 2 3 තුන්වෙනි ෆ්‍රෙට් එකේ. ඒතකොට මෙතනක් තියෙන 1 2 3 තුන්වෙනි ෆ්‍රෙට් එකේ. ඒ කියන්නේ අපි දැන් සම්පූර්ණ වශයෙන් ගණන් කරොත් 15 වෙනි ෆ්‍රෙට් එකේ එන්නේ. 12ට 3ක් එකතුනම 15යි. එතකොට මේ මෙතන නෝට් පිහිටපු ආකාරයටම තමයි මෙතන ඉඳලා නෝට් ටික සියලුම ස්ට්‍රින්ග් වල මේ විදිහටමයි නෝට් පිහිටන්නේ. අපි උදාහරණයක් විදිහට E ෆස්ට් එකේ පළවෙනි නෝට් එක පළවෙනි ෆ්‍රෙට් එක මෙතන ගත්තොත් F නෝට් එක මෙතනින් වහගත්තම මෙතනින් ඕපන් ස්ට්‍රින්ග් වුණා කියලා හිතන්න. එතකොට පළවෙනි ෆ්‍රෙට් එක වෙන්නේ මෙතන. එතන තියෙන්නේ F නෝට් එක. එතකොට හැම සෑම ස්ට්‍රින්ග් එකකම ඒ ආකාරයෙන්මයි ඒ නෝට් එක පිළිගන්නේ. එතකොට පළවෙනි ස්ට්‍රින්ග් එක පළවෙනි ෆ්‍රෙට් එක විදිහට මෙතන ගන්න පුළුවන්. නමුත් අපි සම්පූර්ණ වශයෙන් ගණන් කරොත් 13 වෙනි ෆ්‍රෙට් එක. तो पहले फ्रेट के तीन सियलुम नोट 13 फ्रेट के तीन देवनी फ्रेट के तीन सियलुम नोट 14 फ्रेट के तीन 3 फ्रेट के तीन सियलुम नोट 5 फ्रेट के